දරුවනි අපේ මාතෘකාව බවට පත්වන්නේ ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික දේශපාලන සහ ආර්ථික පසුබිම පිළිබඳව තමයි අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේකේ මම ගිය සතියේත් මතක් කළා මේ මාතෘකාව යටතේ ප්‍රධාන මාතෘකා කිහිපයක් තියෙනවා. එහි ඉන් ප්‍රධාන මාතෘකාව තමයි ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම. ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම. ඒ ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම කියන මේ කොටසේ පළවෙනි අනු කොටස විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් මේ වර්ණ ධර්ම කියන අනු කොටස. වර්ණ ධර්ම. ඉතින් මේ අවස්ථාවේ සූදානම් වන්නේ ඔබට මේ වර්ණ ධර්ම පිළිබඳව ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම තුල කියවෙන ඒ වගේම එහි ප්‍රධාන ඉගැන්වීමක් විදිහට සඳහන් වෙන වර්ණ ධර්ම පිළිබඳව තමයි අද ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම පසුගිය ටියුට් එකේදී ඔබට පැහැදිලි කිරීමක් කළා ಭಾರತೀಯ ශිෂ්ටාචාරය බෙදෙන ප්‍රධාන ආගමික යුග පිළිබඳව ಭಾರತೀಯ ශිෂ්ටාචාරය බෙදෙන ප්‍රධාන ආගමික යුග පිළිබඳව මම නැවතත් ඒ ಭಾರತೀಯ ආගමික යුග කියන කොටසට ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ಭಾರತೀಯ ආර්ය ශිෂ්ටාචාරයේ ආගමික යුග හතරක් පිළිබඳව අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ ආගමික යුග හතර තමයි ඍග්වෛදික ආගමික යුගය නැත්නම් ඍග්වෛදික යුගය, ඒ වගේම පශ්චාත් වෛදික යුගය, ඒ වගේම ආරණ්‍යක යුගය සහ උපනිෂද් යුගය. මෙම ಭಾರತೀಯ ආගමික යුග හතරෙන් පුතේ මෙම ಭಾರತೀಯ ආගමික යුග හතරෙන් ප්‍රධාන වශයෙන්ම ಭಾರತೀಯ ශිෂ්ටාචාරය අපි එදා පැහැදිලි කළා. ක්‍රිස්තු පූර්ව 1500 දී ಭಾರತೀಯ ශිෂ්ටාචාරය ආරම්භ වෙනවා කියන කාරණාව. හැබැයි ඉන්දුනිම්න ශිෂ්ටාචාරය බිහිවීමත් සොයා ගැනීම සමග ಭಾರತೀಯ ශිෂ්ටාචාරය තවදුරටත් ඉතිහාසයේ ඈත අතීතයට දිව යනවා. කොහොම වුණත් ක්‍රිස්තු පූර්ව 1500 වන විට ඒ ශිෂ්ටාචාර වාසීන් පරාජයට පත් කරලා ඒ ඉන්දියාව ආක්‍රමණය කරපු ඒ ආර්ය ජනතාව ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ විශේෂයෙන්ම පංජාබ් ආශ්‍රිත ප්‍රදේශයේ ස්වකීය ජනාවාස පිහිටුවා ගැනීමත් එක්ක ඒ ಭಾರತය ස්වකීය භූමිය බවට පත් කර ගැනීමේ මූලික ක්‍රියාවලිය ආරම්භ කරනවා. එතකොට ඒ යුග පරාසය තුළ පුතේ අපි දකින දෙයක් තමයි වෛදික යුගය කියන මේ යුග පරාසය තුළ බොහෝ දෙවිවරුන් වන්දනාමාන කරමින් බොහොම සරල ඇවතුම් පැවතුම් සහිත ජීවිතයක් ගත කරනවා මේ යුගයේ ජීවත් වෙච්ච ඔය ආර්ය කියන ජන කොට්ටාසය. නමුත් ක්‍රිස්තු පූර්ව 1250 පමණ වන විට ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ කිසියම් වූ අලුත් මතවාදයක් සමාජගත කරන්නට උත්සාහ දරපු එක්තරා කණ්ඩායමක් විසින් අභිනව සංස්කෘතියක් ಭಾರತೀಯ භූමිය තුල ඇති කරනවා. අපි
පශ්චාත් වෛදික යුගයේ වශයෙන් ක්‍රිස්තුපුර 1250 දී අපි හඳුනගන්නේ මේ අලුත් සංස්කෘතිය ಭಾರತೀಯ භූමියට උරුම කරපු ඒ කාල පරාසය විදිහට ඒක දේවාද යුගයේ විදිහටත් බ්‍රහ්මණ යුගයේ විදිහටත් හඳුන්වන මේ කාල පරිච්ඡේදයේදී මේ යුගයේදී අර ඍග්වෛදික යුගයේ අවසාන භාගයේ ಭಾರತೀಯ චින්තනය වෙනස් කරන්නට උවමනා කරපු ඒ වෙනස් කළ යුතුයි කියන තැන ඉඳපු ඒ කණ්ඩායම විසින් පශ්චාත් වෛදික යුගයේදී අලුත් ඉගැන්වීම් සමග අලුත් සමාජ සංකල්ප සමග අලුත් ක්‍රමවේද සමග ಭಾರತೀಯ ශිෂ්ටාචාරය මේ නව මාවතකට යොමු කරනවා. ඒ අලුත් සංකල්ප, ඒ අලුත් ඉගැන්වීම්, ඒ සියල්ල අපි හඳුන්වනවා ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම විදිහට. ඒතර ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම කියන කොටසේ ඒ අලුත් ඉගැන්වීම් ටික සියල්ල අන්තර්ගත වන්නේ මෙතන පුතාලට දිස්වන පශ්චාත් වෛදික යුගයේ. එතන මේ පශ්චාත් වෛදික යුගය තුල තමයි අර අපි කතා කරන්න බලාපොරොත්තු වෙන වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම ආදී ඉගැන්වීම් සියල්ල පශ්චාත් වෛදික යුගය කේන්ද්‍ර කරගනිමින් මූලය කරගනිමින් බිහි වෙන බවක් තමයි දක්නට ලැබෙන්නේ. එහෙනම් පුතේ මම මේ පැහැදිලි කළේ ಭಾರತೀಯ ආර්ය ශිෂ්ටාචාරයේ ප්‍රධාන යුග හතරක් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. එනම් ඍග්වෛදික යුගය, පශ්චාත් වෛදික යුගය, ආරණ්‍යක යුගය සහ උපනිෂද් යුගය. මේ ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම බිහි වෙන යුගයේ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා පශ්චාත් වෛදික යුගය. එහෙනම් පුතේ ඒ පශ්චාත් වෛදික යුගයේ අලුත් සංකල්ප ජනගත කිරීමේ ක්‍රියාවලිය ඒ අය ඉදිරිපත් කරපු මූලික ඉගැන්වීම විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා වර්ණ ධර්ම. එහෙනම් අද අපි මාතෘකා කරගන්නේ අපිට තියෙන පළවෙනි පාඩම වර්ණ ධර්ම. අපි බලමු කුමක්ද මේ සඳහන් කරන වර්ණ ධර්මය කියලා. දැන් ඔබේ අධ්‍යයනයේ පහසුව සඳහා අපි මෙන්න මේ ආකාරයට කොටස් වශයෙන් කරුණු තාමත්ම සීමිත ප්‍රමාණයක් ගොනු කිරීමකට යටත්ව අපි එකින් එක විග්‍රහ කර බලමු. මොකද්ද මේ වර්ණ ධර්ම ක්‍රියාවලිය කියලා. මොකද්ද මේ වර්ණ ධර්ම ඉගැන්වීම කියලා. පුතේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ වර්ණ කියන වචනය සාමාන්‍යයෙන් අපේ භාවිතාව තුළ තියෙන වචනයක්. සාමාන්‍ය අපේ දිනදා ජීවිතය තුළ අපි වර්ණ කියන වචනය භාවිතා කරනවා. එතකොට මෙතන වර්ණ කියන වචනය සඳහා පුතේ ප්‍රධාන අර්ථකථන දෙකක් දීලා තියෙනවා. වර්ණ කියන වචනයට ප්‍රධාන අර්ථ දෙකක් දීලා තියෙනවා. ඒ වර්ණ කියන වචනයට දීලා තියෙන ප්‍රධාන අර්ථ අතර එක අර්ථයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් සාමාන්‍ය ව්‍යවහාරයේ අපි ජීවත් වන මේ සාමාන්‍ය ව්‍යවහාරයේ වර්ණ කියලා කියන්නේ පාට කියන අදහස. ඒ වගේම පුතේ පැහැය කියන අදහස. සාමාන්‍ය පරිසරය තුල සමාජය තුල වර්ණ කියලා කියන්නේ පාටට. ඒ වගේම පැහැය කියන අර්ථයට. හැබැයි තත්කාලීන සමාජය අපි මේ කතා කරන සමාජ
ව්‍යුහය තුළ වර්ණ කියලා කියන්නේ මේ පැවති කුල ක්‍රමය අර්ථ දැක්වීමට. මොකද ಭಾರತයේ පැවති කිසියම් ඒ කියන්නේ ಭಾರತයේ පැවතුණු මේ කුල ක්‍රමය අර්ථ දැක්වීමට තමයි වර්ණ කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට වර්ණ කියන වචනේ සාමාන්‍ය විහාරයේදී පාට පැහැ කියන අදහස ආවාට සමකාලීන සමාජය තුළ වර්ණ කියලා කියන්නේ නැත්නම් මේ වර්ණ ධර්ම කියලා කියන්නේ පැවතුනා වූ කුල ක්‍රමය ಭಾರತೀಯ සමාජයේ පැවතුනා වූ කුල ක්‍රමය අර්ථ දැක්වීමක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මෙන්න මේ අපි සඳහන් කරන මෙන්න මේ වර්ණ ධර්ම සංකල්පය මේ වර්ණ ධර්ම සංකල්පය පුතේ මේ වර්ධනයේ විශේෂයි මූල බීජය වුණේ කුමක්ද? දැන් අපි මෙතන දැන් තේරුම් කරගත්තා වර්ණ කියන වචනයෙන් අපි මේ පාට කියන අදහස ගන්නෙ නැහැ. පැහැ කියන අදහස ගන්නෙ නැහැ. අපි වර්ණ කියන වචනයෙන් ගන්නෙ තත්කාලීන සමාජයේ පැවති මේ කුල ක්‍රමය අර්ථ දක්වන්න. කොහොම හරි මෙන්න මේ වර්ණ කියන අදහස මේ වර්ණ කියන ධර්ම සංකල්පය ಭಾರತೀಯ භූමිය තුල වර්ධනය වීමට බලපාපු මූල බීජය කුමක්ද? අපි ඒක පොඩ්ඩක් බලමු. එතකොට දැන් මෙතනදී අපිට පේනවා ಭಾರತೀಯ සමාජයේ මුල් පදිංචිකරුවන් විදියට සඳහන් වෙන්නේ කාල වර්ණයෙන් යුත් දස්යවරුන්. කාල වර්ණයෙන් යුතු දස්යවරුන් කියන්නේ දාසයන්, සේවකයන්. මේ අය තමයි ಭಾರತೀಯ සමාජයේ මුල් පදිංචිකරුවන් විදියට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. මධ්‍ය ආසියාවේ ඉඳලා ಭಾರತයට සංක්‍රමණය වෙච්ච සුදු වර්ණයෙන් යුත් ආර්යයන් අතර සමේ පැහැය පිළිබඳව ભેදයක් තිබුණා. මධ්‍ය ආසියාවේ ඉඳලා ಭಾರತයේ දෙසට සංක්‍රමණය වෙච්ච මේ ආර්යයන්ට ඒ සංක්‍රමණය වීමේදීම ඒ කියන්නේ ಭಾರತයට සංක්‍රමණය වීමත් සමග ඒ අය අතර මේ යම්කිසි ભેදයක් හටගත්තා. ඒ ભેදය තමයි හැමේ පැහැය මුල් කරගෙන. ඒතර සමේ පැහැය මුල් කරගෙන තමයි මේ වර්ණ ධර්ම සංකල්පය විශේෂ මූල බීජයේ විදිහට අපිට හිතන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ වර්ණ ධර්ම ආගමික ඉගැන්වීමක් විදිහට ඉස්සරහට එන්නේ. මේ වර්ණ ධර්ම ආගමික ඉගැන්වීමක් විදිහට පුතේ ඉස්සරහට එන්නේ. ආගමික ඉගැන්වීමක් විදිහට ඉස්සරහට එන්නේ. කාලාන්තරයක් තිස්සේ පැවතුණු සංවිධානාත්මක ආගමික ශුද්ධ භාවයකට කාලාන්තරයක් තිස්සේ පවතුන සංවිධානාත්මක ආගමික සුද්ධ භාවයකට තුඩු දුන්නු කරුණක් ලෙස තමයි සමාජගත වෙලා තියෙන්නේ. ඒ බ්‍රාහ්මණයන්ගේ වර්ණ ධර්ම කාලාන්තරයක් තිස්සේ පැවති සංවිධානාත්මක ආගමික සුද්ධ භාවයකට තුඩු දෙන කරුණක් විදිහට තමයි කාලාන්තරයක් තිස්සේ මේ වර්ණ ભેදය ಭಾರತೀಯ සමාජය තුළ සමාජගත වෙලා තියෙන්නේ. ඉතින් එය තමයි පසු කාලීනව මේක ආගමික ඉගැන්වීමක් බවට පත් වෙන්නේ. එතකොට පුතේ මේ ಭಾರತೀಯ සමාජ ආධිපත්‍ය සියතට ගැනීමට බමුණන් අනුගමනය කළ විධිමත් ක්‍රියාමාර්ගයේ ආරම්භය. දැන් බ්‍රාහ්මණයින්ට උවමනාව තිබුණා මේ ඉන්දියානු සමාජයේ ආධිපත්‍ය සියතට ගැනීමේ උවමනාවක් තිබුණා. ඉන්දියානු සමාජයේ මේ ආධිපත්‍ය සියතට සමාජ ආධිපත්‍ය සියතට ගැනීමේ උවමනාවක් බමුණන්ට තිබුණා.
එතකොට ඒ සඳහා බමුණන් ක්‍රමානුකූලව කිසියම් වූ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා. ක්‍රමානුකූලව කිසියම් වූ විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා. ඒ අනුගමනය කරපු ක්‍රියාමාර්ගේ ආරම්භක අවස්ථාව විදිහට තමයි පුතේ අපි සඳහන් කරන්නේ මේ වර්ණ ධර්ම කියන සංකල්පය. වර්ණ ධර්ම කියන සංකල්පය ඒ සමාජගත කිරීම තමයි අර ಭಾರತೀಯ සමාජාධිපත්‍ය සියතර ගැනීමට වෑයම් කළා. එනිසා ඒ ಭಾರತೀಯ සමාජාධිපත්‍ය සියතට ගැනීමේ ක්‍රියාවලියේදී එක විධිමත් ක්‍රියාමාර්ගයක් තියෙනෝනේ. අන්න ඒ විධිමත් ක්‍රියාමාර්ගය ආරම්භ කරන්නේ වර්ණ ධර්ම කියන සංකල්පයෙන්. වර්ණ ධර්ම කියන සංකල්පයෙන් තමයි ඒ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ. ඒ වර්ණ ධර්ම කියන ඉගැන්වීමත් එක්ක පුතේ ගොඩනැගෙන ඊළඟ වැදගත්ම සාධකය තමයි මේ සමාජ ප්‍රභවය පිළිබඳව. සමාජ ප්‍රභවය පිළිබඳ නිර්මාණවාදී අදහසක්. සමාජ ප්‍රභවය පිළිබඳ නිර්මාණවාදී අදහසක් අපිට මේ තුලින් ගන්න පුළුවන්කම ලැබෙනවා. අයිය අපි එහෙම කියන්නේ මහා බ්‍රහ්ම නම් වූ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ විසින් මහා බ්‍රහ්ම කියන ඒ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ විසින් සමාජ ප්‍රභවය කරනු ලැබ ඇති බවත්. එතකොට මතවාදයක් ගෙනාවා මහා බ්‍රහ්ම කියන ඒ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ සමාජයේ ප්‍රභවය කරලා තියෙනවා. සමාජයේ උත්පාදනය ඇති කරලා තියෙනවා. සහ මහා බ්‍රහ්ම සිය අභිමතය පරිදි එයාගේ අභිමතය පරිදි එයාගේ ශරීරයේ විවිධ අංගයන්ගෙන් ශරීරයේ විවිධ අංගයන්ගෙන් මිනිස් ප්‍රජාව බිහි කරලා තියෙනවා. සහ උත්පත්ති ස්ථානයේ අනුව මිනිසාගේ උස් පහත් බව තීරණය වෙනවා. එනිසා සමාජ ප්‍රභවය පිළිබඳ මේ නිර්මාණවාදී මතවාදය අපි ගලපලා බලනකොට අපිට පේනවා මහා බ්‍රහ්ම කියන මේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ සමාජයේ ප්‍රභවය ඇති කරලා තියෙනවා. ඒ වගේම තමාගේ අභිමතය පරිදි ඔහුගේ විවිධ ශරීර අංගයන්ගෙන් මිනිස් ප්‍රජාව බිහි කරලා තියෙනවා. සහ උත්පත්ති ස්ථානයේ අනුව උස් පහත් බව තීරණය කරලා තියෙනවා. එහෙම තමයි සමාජ ප්‍රභවය පිළිබඳව නිර්මාණවාදී මතය විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට පුතේ ඒ සමාජ ප්‍රභවය පිළිබඳව ඒ නිර්මාණවාදී අදහස ගැබ් වෙලා තියෙනවා. ඒ නිර්මාණවාදී අදහස ගැබ් වෙලා තියෙන ශ්ලෝකය තමයි ඍග්වේදයේ 10 වන මණ්ඩලයේ 90 වන පුරුෂ සුත්තය කියන මෙන්න මේ මූලාශ්‍රගත කොටසේ අපිට සමාජ ප්‍රභවය පිළිබඳව ශ්ලෝකයක් අපිට හම්බ වෙනවා. සමාජ ප්‍රභවය පිළිබඳ ශ්ලෝකයක් අපිට හම්බ වෙනවා. ඒ ශ්ලෝකය තමයි බ්‍රහ්මනෝස්ය මුඛමාසිත බාහුරාජන්‍ය කෘතං ඌරු තදස්සේ යද් වෛශ්‍යත් පද්භයාම් සුද්‍රෝ අජායත. පද්භයාම් සුද්‍රෝ අජායත. තර අපිට පේනවා ඍග්වේදයේ 10 වන මණ්ඩලේ 90 වන පුරුෂ සුක්තය තමයි ඒ සමාජ ප්‍රභවය පිළිබඳව ශ්ලෝකයේ සඳහන් වෙන්නේ. බ්‍රහ්මනෝස්ය මුඛමාසිත බාහුරාජන්‍ය කෘතං ඌරු තදස්සේ යද් වෛශ්‍යත් පද්භයාම් සුද්‍රෝ අජායත. මෙන්න මේ ශ්ලෝකය තමයි සමාජ ප්‍රභවය පිළිබඳව සඳහන් කරන්න පුළුවන් අපිට ප්‍රධානතම ශ්ලෝකයේ බවට පත් වෙන්නේ.
ඔය අපි කියන දැන් අපි ඔය සඳහන් කරපු මේ ශ්ලෝකයේ අර්ථය අපි සඳහන් කරපු මේ ශ්ලෝකයේ අර්ථය කුමක්ද? මේ සඳහන් කරපු ශ්ලෝකයේ ප්‍රධාන අර්ථ හතරක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ ශ්ලෝකයේ ප්‍රධාන අර්ථ හතරක් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ ප්‍රධාන අර්ථ හතර තමයි මහා බ්‍රහ්මයාගේ ශරීරයේ මහා බ්‍රහ්ම කියන ඒ දේවතාවගේ නැත්නම් ඒ මහා පුරුෂ දෙවියාගේ මුඛයෙන් ඒ මහා පුරුෂ දෙවියාගේ මුඛයෙන් බ්‍රහ්මන වර්ණය ඇති වෙලා තියෙනවා ඒ ශ්ලෝකයට අනුව. ඒ වගේම දෙබාහුවෙන් ශාස්ත්‍රීය වර්ණය නිර්මාණය වෙලා තියෙනවා. දෙකලව ගත්තහම ඒ දෙකලවයෙන් අපිට පේනවා වෛශ්‍ය වර්ණය නිර්මාණය වුණා කියලා ඒ අයගේ ඉගැන්වීම් තුළ තියෙනවා. ඒ වගේම දෙපතුලෙන් ශුද්‍ර වර්ණය උත්පත්තිය ලැබුවායි කියන කතාව ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් සමස්තයක් විදියට ගත්තාම මේ ශ්ලෝකයේ අර්ථය මහා බ්‍රහ්මයාගේ ශරීරයේ මුඛයෙන් බ්‍රාහ්මණ වර්ණයත් දෙබාහුවෙන් ශාස්ත්‍රීය වර්ණයත් කලවායෙන් වෛශ්‍ය වර්ණයත් දෙපතුලෙන් ශුද්‍ර වර්ණයත් උපන්නා කියන එක තමයි අපි ඉහතින් සඳහන් කරපු ඍග්වේදයේ 10 වන මණ්ඩලයේ 90 වන පුරුෂ සූක්තයේ සඳහන් වෙන්නේ මොන වේ කියන කාරණාව. එතකොට බ්‍රහ්මනෝස්සේ මුඛමාසිත බාහුරාජාන්‍ය කෘතං ඌරු තදස්ස යද්වයිෂත් පද්භයාම් සුද්‍රෝ අජායත කියන මේ සංස්කෘත ශ්ලෝකයේ අර්ථය තමයි මහා බ්‍රහ්මයාගේ ශරීරේ මුඛයෙන් බ්‍රහ්මන වර්ණයත් දෙබාහුවෙන් ශාස්ත්‍රීය වර්ණයත් කලවා වලින් වෛශ්‍ය වර්ණයත් දෙපතුලෙන් ශුද්‍ර වර්ණයත් උත්පත්තිය ලැබුවාය කියන එක තමයි මේ ශ්ලෝකයේ අදහස බවට පත් වෙන්නේ. දැන් ඔය කියපු ඉගැන්වීම තුල ඔබට අවධානයෙන් බැලුවොත් පේනවා බ්‍රහ්මන වර්ණය උසස් වර්ණයේ විදියට සලකලා තියෙනවා. මේ ශ්ලෝකයට අනුව බ්‍රහ්මන වර්ණය උසස් වර්ණයේ විදියට සලකලා තියෙනවා. එතකොට මේ බ්‍රහ්මන වර්ණය උසස් වර්ණයක් බවට පත්වන්නට උසස් කුලයක් බවට පත්වන්නට බලපාපු හේතු මොනවද? එතන හේතු කීපයක් අපිට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම බමුණන් කියන එකක් තමයි පුරුෂයාගේ ශරීරයේ පුරුෂ ශරීරෙහි නාභියෙන් ඉහළ කොටස පුරුෂ ශරීරෙහි නාභියෙන් ඉහළ කොටස වැඩියෙන් පවිත්‍රය කියන කතාව මේ අය පිළි අරගෙන තියෙනවා. පුරුෂ ශරීරේ නාභියෙන් ඉහළ කොටස වැඩියෙන් පවිත්‍රයි කියන කතාව ඒ අය මේ ඉහළ කොටස වැඩියෙන් පවිත්‍රයි කියන කතාව බමුණන් සඳහන් කරනවා. කොහොම වුණත් ඒ කාරණාව නිසාම නෙවෙයි බ්‍රහ්මන වර්ණය උසස් වීමට බලපාපු කරුණු අතර මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් පහළ වීම ඒ වගේම අන් සියල්ලටම ප්‍රථමයෙන් පහළ වීම සහ වේද ධාරණය මෙන්න මේ කියන මූලික කරුණු ත්‍රිත්වය මුල් කරගෙන අන් සියලුම වර්ණයන්ට වඩා උසස්
වර්ණයක් බවට බ්‍රාහ්මණ වර්ණය පත් කරගෙන තියෙනවා. එතකොට බ්‍රාහ්මණ වර්ණය උසස් වීමට ප්‍රධාන වශයෙන්ම ඔය කියන කාරණා ටික ඉස්මතු කරලා දක්වන්න පුළුවන්. ඒ වගේම පුතේ මෙන්න මේ බ්‍රාහ්මණ වර්ණය උසස් බවට පත්වීමත් එක්ක මේ බ්‍රාහ්මණ වර්ණය උසස් බවට පත්වීමත් එක්ක සමාජයේ ඉහළම ආධිපත්‍යයක් නතු කර ගැනීමට ඒ අය විශාල පරිශ්‍රමයක් දැරුවා. දැන් එහෙම බැලුවාම පුතේ මේ චතුර් වර්ණය බෙදෙන ප්‍රධාන කොටස් චතුර් වර්ණයේ බෙදෙන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. චතුර් වර්ණයේ බෙදෙන ප්‍රධාන කොටස් දෙකක්. එකක් තමයි මේ ආර්ය වර්ණය අනිත් එක තමයි අනාර්ය වර්ණය. එතකොට චතුර් වර්ණයේ බෙදෙන ප්‍රධාන කොටස් දෙක තමයි ආර්ය වර්ණයත් ඒ වගේම අනාර්ය වර්ණයත්. ආර්ය වර්ණය සාමාන්‍ය විදිහට ගත්තාම ඒ තුල විශේෂයෙන්ම කුලීන අය දකින්න පුළුවන්. අනාර්ය වර්ණයේදී ගොඩක් වෙලාවට කුලහීනයන් දකින්න පුළුවන්කම ලැබෙනවා. පුතේ දැන් අපි බලමු මේ ආර්ය කියන වචනේ අර්ථය මොකක්ද? මොකක්ද මේ ආර්ය කියලා කියන්නේ? ආර්ය කියන වචනේ අර්ථය තමයි සාමාන්‍ය විහාරයට ගත්තාම ආර්ය කියලා කියන්නේ උසස් බව කියන එක. ආර්ය කියලා කියන්නේ උසස් බව. එතකොට ඒ ආර්ය කණ්ඩායම ඒ උසස් තැනට ආර්ය කණ්ඩායම උසස් බවට පත්වීමත් සමග ඒ ආර්ය කණ්ඩායම ඇතුලේ ඉඳපු ප්‍රධාන කණ්ඩායම් තුනක් බෙදිලා යනවා. ඒ ප්‍රධාන කණ්ඩායම් තුන තමයි බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය සහ ශූද්‍ර. එතකොට මෙන්න මේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය පුතේ එතන ශූද්‍රයිති වෙන්නේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය. එතකොට මෙන්න මේ කුල තුනට අයත් වෙච්ච අය තමයි ගොඩක් වෙලාවට ආර්ය කියන වචනේ භාවිතා කරන්නේ. දැන් අනාර්ය කියලා කාවද හඳුන්වන්නේ? අනාර්ය. අනාර්ය කියලා කියන්නේ පහත් යන්න අර්ථවත් වූ අතර පහත්ම කුලයේ ලෙස දක්වා ඇති ශුද්‍රයන්. එතකොට අනාර්යයන් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. ඒ පහත්ම කුලයේ විදිහට සඳහන් කරන ශුද්‍රයන් තමයි එදී අනාර්යයන් විදිහට අර්ථකථනය කරලා තියෙන්නේ. දැන් මෙන්න මේ වර්ණ ධර්ම ඉගැන්වීම තුළ පුතේ වැඩිම වරප්‍රසාද ප්‍රමාණයක් හිමි කරගත්තේ වැඩිම අවස්ථාවන් හිමි කරගත්තු කණ්ඩායම විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් බ්‍රාහ්මණ කණ්ඩායම බ්‍රාහ්මණයන්. එතකොට මේ ඒ බ්‍රාහ්මණ කණ්ඩායම විසින් ගොඩනංවන ලද ඒ වර්ණ ධර්ම තුළින් ශුද්‍රයන්ට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. මේ ශුද්‍ර ජනතාවට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කොයිතරම්ද කියනවා නම් පුතේ ඒ සමාජයේ ශුද්‍රයෙකු මැරීම ශුද්‍රයෙකු කවුරු හරි ඝාතනය කරනවා නම් ඒ මරණය සමාන කරලා තියෙනවා මැඩියෙකුට සහ බල්ලෙකුට ඒ වගේම කපුටෙකුට. මැඩියෙක් ඒ වගේම බල්ලෙක් කපුටෙක් වැනි මෙන්න මේ
සත්වයකු ඝාතනය කිරීමට සමාන කරලා තියෙනවා. ඒ වගේම මනුස්මෘතිය දක්වන ආකාරයට සුද්‍රයෙකු මැරීමෙන් ලැබෙන පවට වඩා වැඩි වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ සුද්‍රයෙකු මරණයට පත් කිරීම හරියට මැඩියෙක්, බල්ලෙක්, කපුටෙක් වගේ සත්තු ඝාතනය කිරීමක් හා සමානයි කියන එක තමයි එතෙන්දී සඳහන් වෙන්නේ. මෙන්න මේ වර්ණ ධර්ම පිළිබඳව පුතේ මේ වර්ණ ධර්ම පිළිබඳව නීතියක් පවතිනවා ඒ කාලේදී. එතකොට මේ වර්ණ ධර්ම පිළිබඳව ඒ කාලේ ඒ පැවති නීතිය තමයි කිසිවෙකුටත් මෙම ඉගැන්වීම් සම්බන්ධයෙන් තර්ක විතර්ක කළ නොහැකි. පළවෙනිම කාරණාව ඒක. මේ කිසිම කෙනෙකුට අයිතියක් නැහැ මේ ඉගැන්වීම සම්බන්ධයෙන් තර්ක විතර්ක කරන්න. ඒ විතරක් නෙමෙයි යමෙක් මේ වර්ණ ධර්ම උපහාසයට ලක් කරොත් ඒ වගේම ඒ වර්ණ ධර්ම පිළිබඳව යම්කිසි කෙනෙක් වැරදි දෙයක් කිව්වොත් ඒ සමාජයේදී ඔහුට දේව උදහස ලබන්නට සිද්ධ වෙනවා, දඬුවම් ලබන්නට සිද්ධ වෙනවා කියලා පිළිගත්තු නීතියක් වර්ණ ධර්මත් එක්ක බැඳී පවතිනවා. දැන් මහා බ්‍රහ්ම මානව ප්‍රජාව නිර්මාණය කිරීම බමුණන් සාධාරණීය කර ඇත්තේ දැන් මහා බ්‍රහ්ම මානව ප්‍රජාව නිර්මාණය කිරීමේදී ඒ බමුණන් සාධාරණීකරණය කරලා තියෙනවා. දැන් බමුණනේ දැන් මේ මහා බ්‍රහ්ම මුලට දාගෙන සමස්ත සමාජයේම කොටස් වලට බෙදන්නේ. මෙන්න මේ බමුණන් සමස්ත සමාජයේම කොටස් වලට බෙදන්නේ බමුණන්. ඒ නිසා මේ තමන්ගේ ක්‍රියාවලිය තමන්ගේ කරපු දේ නිවැරදි කියලා කියන්න ඒ අය මොකද කරන්නේ? ඒගොල්ලෝ කියනවා දෙව්ලොව දෙවියන් අතර උවද ඒකාකාරී බවක් නැත. ඒගොල්ලෝ කියනවා දිව්‍ය ලෝකේ දෙවිවරු අතරත් ඒකාකාරී කියලා බවක් නැහැ. ඒ දිව්‍ය විමානවල වුන් පවසන්නේ අල්පේසාක්‍ය, මහේසාක්‍ය ඒ ආදී විදියට බලයෙන්, පැහැයෙන්, ශක්තියෙන් අඩු වැඩි වශයෙන් වෙනස්කම් වලින් යුක්ත දෙවිවරු තමයි වාසය කරන්නේ. එතකොට ඒක පැහැදිලි කරනවා දිව්‍ය ලෝකෙත් මේ අසමානකම තියෙනවා. දිව්‍ය ලෝකෙත් අල්පේසාක්‍ය, මහේසාක්‍ය කියන දෙවි දේවතාවුන් වහන්සේලාට ලැබෙන බලය, ලැබෙන පැහැය, ලැබෙන ශක්තිය අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. ඉතින් පැහැදිලි කරනවා මේ මානව ප්‍රජාව නිර්මාණය කිරීමේදී මේ දිව්‍ය ලෝකයේ ආభాසය ලබා ගත්තා කියන එක තමයි එතනදි පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ වගේම මහා බ්‍රහ්ම පුද්ගලයාට මෙම සමාජ තත්ත්වය හිමි කර දී ඇත්තේ ඇයි? දැන් මහා බ්‍රහ්ම නැමැති ඒ
බ්‍රහ්මනාගමේ ප්‍රධාන දෙවියා පුතේ මම පැහැදිලි කරමින් සිටියේ ඒ මහා බ්‍රහ්ම නැමැති ඒ බ්‍රහ්මනාගමේ ඒ ප්‍රධාන දෙවියට ඒ ප්‍රධාන දෙවියා විසින් මේ පුද්ගලයාට හිමි කරලා තියෙන මේ සමාජ තත්ත්වය මොන වගේ එකක්ද? එතකොට එතෙන්දි හිමි කරලා තියෙන සමාජ තත්ත්වය එහෙම හිමි කරලා දෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ පුද්ගලයා සතු ගුණ කර්ම ભેදය. පුද්ගලයා සතු ගුණ කර්ම ભેදය තමයි පුතේ ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ. එතකොට අපිට පේනවා මේ ගුණ කර්ම මේ ભેදය පිළිබඳව ඉගැන්වීමක් තියෙනවා. ඒ ඉගැන්වීම තියෙන්නේ Hindu සම්ප්‍රදායට අයිති භගවත් ගීතාව කියන කොටසේ. ඒ භගවත් ගීතාවේ අර පුද්ගලයා තුළ පවතින තෝනි ඒ ගුණ කර්ම ભેදය පිළිබඳව භගවත් ගීතාවේදී ශ්ලෝකයෙන් සඳහන් කරන්නේ චතුර් වර්ණම් මයාරිෂ්ඨං ගුණ කර්ම විභාගශං තස්ය කර්තාරම්පි මාං විද්‍යා කර්තාරම් වයම්. මෙන්න මේ ආකාරයට තමයි භගවත් ගීතාව මේ ශ්ලෝකය දක්වලා තියෙන්නේ. ඒ සමගම පුතේ අපි පළවෙනි පාඩම් විදියට සැලකෙන වර්ණ ධර්ම කියන පාඩම ඒ කොටස අපි මෙතනින් සමාප්ත කරලා අපි ඊළඟට එනවා පුතේ මේ ස්වධර්ම කියන ඉගැන්වීමට. දැන් වර්ණ ධර්ම ඉගැන්වීම මම හිතන්නේ පැහැදිලි ඇති. දැන් අපි සූදානම් වන්නේ ස්වධර්ම පිළිබඳව අදහසක් ඔබට ලබා දෙන්න. ඉතින් මට තප්පරයක කාලයක් දෙන්න.
පුතේ අපි දැන් සූදානම් වන්නේ ස්වධර්ම පිළිබඳව ඉගෙන ගන්න. ස්වධර්ම පිළිබඳව ස්වධර්ම කතා කරන්න කලින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුතා. පුතේ මේ වර්ණ ධර්ම පිළිබඳව අපි පැහැදිලි කරපු දේ ඔයාලට පැහැදිලිද? ඒක මොනවාරි අහන්න තියෙනවද? හරි මම විශ්වාස කරනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. පුතේ ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්නේ ස්වධර්ම. ස්වධර්ම මොනවද මේ ස්වධර්ම කියලා කියන්නේ? ස්වධර්ම කියලා කියන්නේ අර වර්ණ ධර්ම සංකල්පයට අනුව අර වර්ණ ධර්ම සංකල්පයට අනුව ඒ වර්ණයන්ට බෙදා වෙන් කරන ලද කාර්යයන් තමයි අපි ස්වධර්ම කියලා කියන්නේ. වර්ණ ධර්ම සංකල්පයට අනුව බෙදා වෙන් කරන ලද වර්ණයන් විසින් කළ යුතු කාර්යයන්. ඒ වර්ණයන් විසින් කළ යුතු කාර්යයන් නියම කිරීම තමයි අපි ස්වධර්ම කියලා කියන්නේ. ස්වධර්ම කියන්නේ ඒක. එතකොට ස්වධර්ම ඒ කුලයන්ට අනිවාර්ය වුණේ ඇයි? ඒ ස්වධර්ම ඔය කියන ඒ කුලයන්ට අනිවාර්ය වුණේ ඇයි? ස්වධර්මයන් ඒ කුලයන්ට අනිවාර්ය වෙන්නේ කරුණු දෙකක් නිසා. පළවෙනි කරුණ තමයි ඒ ස්වධර්ම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොකළොත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි පළවෙනි කාරණාව. ඒ නිසා ස්වධර්ම අනිවාර්යයෙන්ම කළ යුතු ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ස්වධර්ම අනිවාර්යයෙන්ම කළ යුතු ක්‍රියාවලියක් බවට පත් වෙන. එහෙම කළේ නැත්නම් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වන්නට සිද්ධ වුණා. දෙවෙනි කාරණාව තමයි එහෙම කරන්නේ නැහැ කියලා සාමාන්‍යයෙන් හිතන්නටවත් එහෙම කරන්නේ නැහැ මම කියලා හිතන්නටවත් අයිතියක් නැති වුණා. ඒ නිසා ස්වධර්ම ඒ කුලයන් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු දෙයක් බවට පත් වුණා. ඒ ස්වධර්ම ඒ කුලයන් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න ඕනි දෙයක් බවට පත් වුණා. එතකොට පුතේ මෙන්න මේ ආකාරයට ඒ කුලයන් විසින් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු කාර්යයන් තමයි අපි ස්වධර්ම කියලා කියන්නේ. එතන මුලින්ම මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන මෙන්න මේ කොටස් හතරේ මුලින්ම අපි බලනවා මේ බ්‍රාහ්මණ වර්ණයට අයිති ස්වධර්ම මොන වගේද කියලා. බ්‍රාහ්මණ වර්ණයට අයිති ස්වධර්ම මොන වගේද? දැන් බ්‍රාහ්මණ වර්ණයට අයත් ස්වධර්ම පුතේ අපි වර්ග කරනවා මෙන්න මේ ටික. මේක හොඳට මතක තියාගන්න ඕනේ. බ්‍රාහ්මණ වර්ණයට අයත් ස්වධර්ම තමයි ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැන්වීම. ඔන්න ඔය කරුණු හය තමයි බ්‍රාහ්මණ අලුත උපන් දරුවෙකු සහ බ්‍රාහ්මණ වර්ණය තුළ කටයුතු කරන ඕනෑම කෙනෙක් කටයුතු කරන්න ඕනේ. ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම සහ දන් පිළිගැන්වීම. එතකොට මෙන්න මේ කියන කරුණු ශ්ලෝකයක සඳහන් වන්නේ මේ කියන ඉගැන්වීම් ටික. නැත්නම් මේ සඳහන් වන දේවල් ශ්ලෝකයක දක්වලා තියෙන්නේ කොහොමද? මනුස්මෘති පළවන අධ්‍යාය 89 වෙනි ගාථාවට අයිති ශ්ලෝකය. ඒ කියන්නේ අපි මෙහිදී මතක් කරමු. අධ්‍යාපන මධ්‍යන යජනං යාජනං තථා දානම් ප්‍රතිග්‍රහං
චෛව බ්‍රාහ්මණ නාම කල්පයාත්. චෛව බ්‍රාහ්මණ නාම කල්පයාත්. එතකොට දැන් අපිට පේනවා අධ්‍යාපනය, ඒ කියන්නේ ඉගෙනීම, අධ්‍යයනය, ඒ කියන්නේ ඉගෙනවීම, යජනං, ඒ කියන්නේ යාග කිරීම, යාජනං, ඒ කියන්නේ යාග කරවීම, දානං, ඒ කියන්නේ දන් දීම, පතිග්ගහනං, දන් පිළිගැන්වීම, දන් පිළිගැන්වීම. මෙන්න මේ කොටස් 6 තමයි බ්‍රාහ්මණ වර්ණයට අයිති ස්වධර්ම විදියට සඳහන් කරන්න පුළුවන්. බ්‍රාහ්මණ වර්ණයට අයිති ස්වධර්ම විදියට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැන්වීම. අපි එක ශ්ලෝකයකින් කිව්වොත් එහෙම අධ්‍යාපන මධ්‍යනං වේ මධ්‍යනං යජනං යාජනං තථා දානම් ප්‍රතිග්‍රාහං චෛව බ්‍රාහ්මණ නාම කල්පයාත්. ඉතින් මෙන්න මේ ගාථාවට අනුව මනුස්මෘති පළවන අධ්‍යාය මේ 89 වෙනි ගාථාවේ මේ තොරතුරු සඳහන් වෙනවා. එතකොට මේ බ්‍රාහ්මණ වර්ණයට අයිති මේ ස්වධර්ම වල තියෙන පුතේ විශේෂත්වයක්. මේ ස්වධර්ම වල තියෙන විශේෂත්වයක් අපි බලමු එකින් එක. බ්‍රාහ්මණ ස්වධර්ම වල තියෙන මේ විශේෂත්වය මොකද්ද කියලා. සමාජයේ උසස්ම ස්ථානයේ හිමිවීම. සමාජයේ උසස්ම ස්ථානයේ හිමිවීම. දැන් මෙන්න මේ බ්‍රාහ්මණ වර්ණයට ලැබුණු වටිනාම දේ තමයි මේ ස්වධර්ම හරහා ලැබුණු වටිනාම දේ තමයි පුතේ සමාජයේ උසස්ම ස්ථානය හිමි කර ගැනීම. සමාජයේ උසස්ම ස්ථානය හිමි කර ගැනීම. එනම් බ්‍රාහ්මණ ස්වධර්ම සමාජ තලය තුල ඉහළම ස්ථානය හිමි කරගත්තු ස්වධර්මයේ බවට පත් වෙනවා. එතකොට මේ සමාජයේ උසස්ම ස්ථානයට හිමිවීමත් එක්ක සමාජයේ උසස්සේ සම්මත, සමාජයේ පුතේ උසස්සේ සම්මත සියලු කාර්යයන් මෙයා පවරගත්තා. බ්‍රාහ්මණයන් සමාජයේ උසස්සේ සම්මත කරලා තියෙන ඕනෑම කාර්යයක් පවරා ගැනීමට. එතකොට මෙන්න මේ ශක්තිය සමාජයේ උසස්ම ස්ථානයේ හිමිවීම, සමාජයේ උසස් ඒ සම්මත සියලු කාර්යයන් පවරා ගැනීම, එතනින් අතර වෙන්නේ නැතුව අධ්‍යාපන බලතලත් සියතට ගන්නට බ්‍රාහ්මණයන් ස්වකීය ස්වධර්ම හරහා සමත් වෙලා තියෙනවා. බමුණන් ස්වකීය ස්වධර්ම හරහා ඒ කාරණාව ඉෂ්ට සිද්ධ කරන්න. විශේෂයෙන්ම ඒ අධ්‍යාපන බලතල සියතට ගැනීමේදී බමුණන් අධ්‍යාපන බලතල සියතට ගැනීමේදී මේ වේදයේ පිළිබඳ පූර්ණ අධිකාරී බලයක්, වේදයේ පිළිබඳ පූර්ණ අධිකාරී බලයක් අධ්‍යාපන බලතල සියතට ගැනීමත් එක්ක වේදයේ පිළිබඳ පූර්ණ අධිකාරී බලයක් හිමි. ඒ වගේම සෙසු කුලවලට අවශ්‍ය අධ්‍යාපන මට්ටම් පිළිබඳ තීරකයා බවට පත්වීමත්. ඒ තත්ත්වයේ හින්දා සෙසු කුල අභිභවනය කරමින් ಭಾರತೀಯ සමාජය තුල ආධිපත්‍ය ඉසිලීම. තොර ಭಾರತೀಯ සමාජය තුල ආධිපත්‍ය උසුලන්නට බමුණන් හැමතිස්සෙම සැදී පැහැදී සිටියා. ඒ විතරක් නෙවෙයි නීති ශාස්ත්‍රය තුලත් සුවිශේෂී වූ වරප්‍රසාද හිමි කර ගැනීම සිද්ධ වුණා. නීති ශාස්ත්‍රය තුල සුවිශේෂී වරප්‍රසාද හිමි කර ගැනීම සිද්ධ වුණා. නීති ශාස්ත්‍රය තුල හිමි කරගත්තු මේ සුවිශේෂී වරප්‍රසාද මොනවද? පළවෙනි එක තමයි ධර්ම නීතිය දත්
බ්‍රාහ්මණයාට කිසිදු චෝදනාවක් රජු ඉදිරිපත් නොකළ යුතු අතර විශේෂයෙන්ම ධර්ම නීතිය දැනගත් බ්‍රාහ්මණයාට කිසිදු චෝදනාවක් රජු ඉදිරිපත් නොකළ යුතු අතර තමාට හිංසා කරන්නන්ට දඬුවම් දීම තම ශක්තියෙන්ම කළ හැකි වීම. ඒ කියන්නේ ධර්ම නීතිය දන්න බ්‍රාහ්මණයාට රජු විසින් පුතේ කවදාවත් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කරන්න බෑ. කිසියම් බමුණෙකුට කවුරු හරි හිංසාවක් කළොත් දඬුවම් දීමේ අයිතිය තමාටම කරන්න පුළුවන්. ඒක රජුට කියන්න ඕනේ නැහැ. දඬුවම් දීමේ අයිතිය තමාටම කරන්න පුළුවන්. ඒකයි කියන්නේ ධර්ම නීතිය දත් බ්‍රාහ්මණයාට කිසිදු චෝදනාවක් රජු විසින් ඉදිරිපත් නොකළ යුතු අතර රජුට එහෙම බෑ. හැබැයි තමාට කවුරු හරි හිංසා කරනවා නම් පැහැදිලිවම ඒ සඳහා දඬුවම් දීමේ අයිතිය තමන් වෙතම පවරගෙන තියෙනවා. ඒ වගේම බ්‍රාහ්මණයන්ගේ ශක්තිය රජුගේ ශක්තියට වඩා ප්‍රබල වේ. දැන් මතයක් හදලා තියෙනවා බමුණන්ගේ ශක්තිය රජුගේ ශක්තියට වඩා ප්‍රබලයි කියලා. බමුණන්ගේ ශක්තිය රජුගේ ශක්තියට වඩා ප්‍රබලයි කියලා මතයක් හදලා තියෙනවා. ඒ වගේම බ්‍රාහ්මණයෙකු අපරාධයක් කර නීතිය හමුවේ වැරදිකාරයෙකු විට උවද මරණ දඬුවම හෝ කායික වද හිංසා හෝ නොපැමිණිය යුතු බව අවධාරණය කළහ. දැන් මොකද්ද මේ කියන්නේ? බ්‍රාහ්මණයාගේ ශක්තිය රජුගේ ශක්තියට වඩා ඉහළයි. බ්‍රාහ්මණයෙකුට කවුරු හරි අපරාධයක් කරොත් එහෙම නීතියම කරලා නීතිය හමුවේ වැරදිකාරයෙක් කියලා ඔප්පු වුණොත් වැරදිකාරයෙක් කියලා ඔප්පු වුණොත් නීතිය හමුවේ මරණ දඬුවම හෝ කායික වද හිංසා නොපැමිණිය යුතු බව අවධාරණය කරලා තියෙනවා. يعني බමුණාට අපරාධ කරන්න පුළුවන්. හැබැයි නීතිය හමුවට යන්න බෑ. නීතිය හමුවට ගියොත් මේ වැරදිකාරය බවට ඔප්පු වෙනවා. ඒ නිසා නීතිය හමුවට යන්න බෑ. ඒකයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි බ්‍රාහ්මණයෙකුට දිය හැකි බරපතලම දඬුවම විදියට සඳහන් වෙන්නේ ඔහුගේ හිසේ ඇති කොණ්ඩය කපලා දාන එක තමයි බරපතලම දඬුවම. බමුණෙකුට දෙන්න පුළුවන් කවුරු හරි බරපතලම දඬුව තමයි ඔහුගේ හිසේ තියෙන කොණ්ඩය කපා දැමීම. ඒ විතරක් නෙමෙයි රජුන්ට රාජ්‍යත්වය පිළිබඳ වෙළඳ කුලයන්ට වෙළඳාම් පිළිබඳ ඉගැන්වීම් සිදු කරනු ඒ කියන්නේ සිදු කිරීම සියල්ල කළේ බමුණන් විසින්. එතකොට මෙන්න මේ නීති ශාස්ත්‍රයේ අපි කියන මේ ප්‍රධාන කරුණු හතරෙන් අපිට පේනවා බ්‍රාහ්මණ ස්වධර්ම වල කොයිතරම් ඒ සුවිශේෂත්වයක් තියෙනවද කියලා. ඒ වගේම ආගමික ආධිපත්‍ය ස්ථාපිත කරනු ලැබීම. දැන් එතෙන්දි ගත්තහම පුතේ යාග කිරීම ඒ වගේම යාග කරවීම කියන මෙන්න මේ ස්වධර්ම මගින් සමාජයේ ආධිපත්‍ය තමයි උසුලගෙන සිටියේ. යාග කිරීම යාග කරවීම කියන මෙන්න මේ ස්වධර්ම මගින් තමයි මේ සමාජයේ ආධිපත්‍ය කිසියම් ප්‍රමාණයකට උසුලමින් තිබුණේ. ඒ වගේම බුහුසුර හෙවත් මිහිපිට දෙවියන් ලෙස තමන්ව හඳුන්වාගත් බ්‍රාහ්මණයන් දෙවියන් සහ මනුෂ්‍යයන් අතර සම්බන්ධීකරන කටයුතු කිරීමේ ප්‍රධාන බලවේගය බවට පත් වුණා. දැන් මිහිපිට වසන දෙවියා කියන අර්ථයෙන් මිහිපිට වසන දෙවියා කියන අර්ථයෙන් එහෙම නැත්නම් බූසුර කියන අර්ථයෙන්
භූසුර හෙවත් මිහිපිට දෙවියන් ලෙස තමා හඳුන්වාගත් ඔහු දෙවියන් හා මනුෂ්‍යයන් අතර සම්බන්ධීකරණ කටයුතු කිරීමේ ප්‍රධාන බලවේගය බවට පත් වුණා. එතකොට දෙවියන් සහ මනුෂ්‍යයන් අතර අතරමැද මේ පිළිබඳව කටයුතු කරන ප්‍රධාන බලවේගයේ විදියට රජුන් උවද කරන යාග කර්ම දෙවියන් පිළිගන්නේ නම් බ්‍රහ්මන පූජකයන් විසින් සිදු කළ යුතුය. කියන්නේ සිදු කළහොත් පමණයි. දැන් රජුන්ටත් තියෙනවා කරන්න ඕනි යාග කර්ම ඕන තරම් තියෙනවා. හැබැයි ඒ එකක්වත් මම පැහැදිලි කරමින් සිටියේ ඒ කරන ඒ අයකම යාග කර්මයක්වත් ඒ දෙවියන් පිළිගන්නවා නම් ඒ දෙවියන් පිළිගන්නේ බ්‍රහ්මන පූජකයන් විසින් සිදු කරන යාගවලට බ්‍රහ්මන පූජකයන් විසින් සිදු කළත් විතරයි අර ඒ වගේම පුතේ දන් දීම දන් පිළිගැනීම සමගින් තත්කාලීන ආගමික පසුබිම තුළ බමුණු ආධිපත්‍යයේ පැතිර ගොස් තිබූ බවට සාධක දකින්න පුළුවන්. එතකොට අපිට පේනවා ආගමික ආධිපත්‍ය ස්ථාපිත කර ගැනීම සඳහා යාග කිරීම යාග කරවීම කියන ස්වධර්ම නිසා සමාජයේ ආධිපත්‍ය උසලගෙන තියෙනවා. ඒ වගේම මිහිපිට වසන දෙවියන් ලෙස Taman හඳුන්වමින් දෙවියන් සහ මනුෂ්‍යයන් අතර සම්බන්ධීකරණ කටයුතු කිරීමේ ප්‍රධාන බලවේගයේ බවට පත් වුණා. දැන් ඕන එක්කෙනෙකුට යාග කර්ම කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි දෙවියන් උදෙසා යාග කර්ම කරන්න ඕනි අනිවාර්යයෙන්ම රජු විතරයි. ඇයි එහෙම වෙන්නේ? ඒ රජුන් යාග කර්ම කළත් අනිවාර්යයෙන්ම ඒ සඳහා බ්‍රහ්මන පූජකයන්ගේ සහාය ලබා ගන්න ඕනේ. ඒ නිසා බ්‍රහ්මන පූජකයන් යාගයක් කළොත් විතරයි කියනවා ඒක දෙවියන් පිළිගන්නේ. ඒ විතරක් නෙවෙයි දන් දීම සහ දන් පිළිගැන්වීම. දන් දීම සහ දන් පිළිගැන්වීමත් අපි දකිනවා තත්කාලීන ඒ ආගමික පසුබිම තුළ තිබුණු ඒ බමුණු ආධිපත්‍ය තිබුණාය කියන්නේ හොඳ නිදර්ශනයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු පුතා ශාස්ත්‍රීය වර්ණයට අයිති ස්වධර්ම මොනවාද? ශාස්ත්‍රීය වර්ණයට අයිති ස්වධර්ම මොනවාද? දැන් පුතේ මේ ශාස්ත්‍රීය වර්ණයට අයිති ස්වධර්ම අතර මේ ශාස්ත්‍රීය වර්ණයට අයිති ස්වධර්ම අතර තියෙනවා ප්‍රජානං රක්ෂණං දැන් මේ ප්‍රජානං රක්ෂණං කියලා කියන්නේ ප්‍රජා රක්ෂණය ඒ වගේම දානං කියලා කියන්නේ දන් දීම ඉජ්ජා කියලා කියන්නේ පුද පූජා කිරීම අධ්‍යයන කියලා කියන්නේ ඉගෙනීම විශේෂ ප්‍රසක්තිස්ව කියලා කියන්නේ කාමයේ ඇලි ක්‍රියා කිරීම. ඒතර ඒ අනුව ගත්තාම පුතේ අපිට පේනවා ප්‍රජානං රක්ෂණං දාන මිච්ඡා ධාන මේවච විශේෂ ප්‍රසක්තිස්ව ශාස්ත්‍රීයස සමායතා. එතකොට පේනවා ශාස්ත්‍රීය වර්ණයට අයිති ස්වධර්ම අතර ඔය කියන ප්‍රජාරක්ෂණය දන් දීම පුද පූජා කිරීම ඉගෙනීම කාමයේ ඇලී ක්‍රියා කිරීම ඒවා තමයි ස්වධර්ම බවට පත් වෙන්නේ.
ශාස්ත්‍රීය වර්ණයට අයිති. දැන් මෙන්න මේ ස්වධර්ම පිළිබඳව සඳහන් කරන ශ්ලෝකයේ විදියට පුතේ සඳහන් කරනවා ප්‍රජානං රක්ෂණං දාන මිච්ඡා ධානමේවච විශේෂව ප්‍රසත්තිස්ව ශාස්ත්‍රීයස සමායතා. මනුස්මෘතියේ දෙවන අධ්‍යායේ 90 වෙනි ගාථා විදියට පුතේ ශාස්ත්‍රීය වර්ණයට අයිති ස්වධර්ම ඒ ආකාරයෙන් දක්වලා තියෙනවා. දැන් මේ ශාස්ත්‍රීය වර්ණයේ ස්වධර්මයන් වල විශේෂත්වයක් තියෙනවා. ශාස්ත්‍රීය වර්ණයේ ස්වධර්මයන් වල විශේෂත්වයක් තියෙනවා. මොනවද මේ ශාස්ත්‍රීය වර්ණයේ ස්වධර්ම වල තියෙන විශේෂත්වය? පළවෙනි එක තමයි ශාස්ත්‍රයන්ට අයත් ප්‍රධානතම ස්වධර්මයේ විදියට පුතේ සඳහන් කරන්න පුළුවන් වෙන්නේ බ්‍රාහ්මණ ආචාර්යවරුන් ගාවට ගිහිල්ලා ප්‍රජාපාලනයට අවශ්‍ය කරන ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න එක. බ්‍රාහ්මණ ආචාර්යවරුන් ගාවට ගිහිල්ලා ප්‍රජාපාලනයට අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නවා. ඒ වගේම දෙවෙනි විශේෂත්වය තමයි සෑම විටම පුරෝහිත හෙවත් රාජ්‍ය අනුශාසකයා වශයෙන් කටයුතු කරලා තියෙන්නේ බ්‍රාහ්මණ වංශිකයෙක්. හැම විටම රාජුට උපදෙස් දෙන පුරෝහිතයා රාජ්‍ය අනුශාසකයා විදිහට හැමතිස්සෙම කටයුතු කරලා තියෙන්නේ බ්‍රාහ්මණ වංශිකයෙක්. ඒ විතරක් නෙමේ පුතේ කෙත්වතු ආදිය ආරක්ෂා කරමින් සියලු අංශයන්හි ආරක්ෂාව සිය ප්‍රජාවට ලබා දීම ශාස්ත්‍රීය පාලකයෙකු සතු වගකීමක් බවට පත් වෙනවා. අර කෙත්වතු තියෙනවා ඒවා ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම සියලු අංශයන්හි ආරක්ෂාව ලබා දෙන්න ඕනේ ප්‍රජාව සඳහා. ඒ නිසා ශාස්ත්‍රීය පාලකයෙකුගේ වගකීම් ශාස්ත්‍රීය ස්වධර්ම වල සඳහන් කරනවා. අපි ඊළඟට බලමු පුතේ වෛශ්‍ය වර්ණයට අයත් ස්වධර්ම මොන වගේද කියලා. වෛශ්‍ය වර්ණයට අයත් ස්වධර්ම. දැන් වෛශ්‍ය වර්ණයට අයත් ස්වධර්ම ගැන කතා කරනකොට එතන තියෙනවා පුතේ පශූනාං රක්ෂණං ඒ කියන්නේ පශුපාලනය, දානං ඒ කියන්නේ දන් දීම, විද්‍යා ඒ කියන්නේ පුද පූජා කිරීම, එහෙම නැත්නම් යාගය, අධ්‍යයන කියලා කියන්නේ ඉගෙනීම, වනිත්පතන් කියන්නේ වෙළඳාම, කුසීදංච කියන්නේ මුදල් පොලියට දීම, කුසීමේවච කියන්නේ කුෂි කර්මාන්තය. එතකොට වෛශ්‍ය වර්ණයට පුතේ ඔය යුගේ කරන්න පුළුවන් වෘත්තීන් විදිහට නම් කළ වෘත්තීන් ටික තමයි ඔය තියෙන්නේ. පශුපාලනය, දන් දීම, පුද පූජා කිරීම, ඉගෙනීම, වෙළඳාම, ඒ වාගේ මුදල් පොලියට දීම, කෘෂි කර්මාන්තය. මේ පිළිබඳව පුතේ සඳහන් කරන ශ්ලෝක ධර්මයේ තියෙනවා මනුස්මෘතියේ පළවන අධ්‍යායේ 90 වෙනි ගාථාවේ. මේ පිළිබඳව සඳහන් කරන ශ්ලෝකය තමයි පසුනාං රක්ෂණං දාන මිච්ඡා ධානමේවච. අපි දැන් කලින් කිව්වේ ප්‍රජානං රක්ෂණං දාන මිච්ඡා ධානමේවච. දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා ඒක. පසුනාං රක්ෂණං දාන මිච්ඡා ධානමේවච වනික්පතං කුසීදංච වෛශ්‍යස්ය කුසිමේවච. මනුස්මෘතියේ පළවන අධ්‍යායේ 90 වන ගාථාවේ පුතේ සඳහන් වෙනවා වෛශ්‍ය වර්ණයට අයිති ස්වධර්මවල ස්වභාවය. වෛශ්‍ය වර්ණයේ ස්වධර්මවල වෛශ්‍ය ස්වධර්මයේ විශේෂත්වයක් තියෙනවා. මොනවද? පළවෙනි එක තමයි වෛශ්‍ය ස්වධර්මවල තියෙනවා සමාජයේ වාණිජාංශේ බොහෝ කාර්යයන් වෛශ්‍ය වර්ණයේ උරමතට පටවලා තියෙනවා. වෛශ්‍ය වර්ණයේ උරමත තමයි තියෙන්නේ ගොඩාක් වෙලාවට ඒ වාණිජ අංශය පිළිබඳව. ඒතකොට සමාජයේ වාණිජ අංශයේ බොහෝ කාර්යයන් හිමි වෙලා තියෙනවා. දැන් එතනදි බලන්න
දැන් මෙතන වාණිජාංශය නියෝජනය කරනවා පසුපාලනය. පසුපාලනය වාණිජාංශය නියෝජනය කරනවා. ඒ වගේම වෙළඳාම, මුදල් පොලියට දීම, කෘෂි කර්මාන්තය මේවා ගත්තාම වාණිජ අංශය නියෝජනය කරන කාර්යභාරයන් බවට පත් වෙනවා. ඉතින් ඒවා නිසියාකාරව වෛශ්‍ය වර්ණයට කළමනාකරණය කරන්නට ලබා දීලා තියෙනවා. හැබැයි මේ වෘත්තීන් සිදු කිරීමට කිසියම් වූ අධ්‍යාපනයක් අවශ්‍යයි. එතකොට මෙන්න මේ වෘත්තීන් සිදු කිරීමට අවශ්‍ය කරන අධ්‍යාපන මාර්ගෝපදේශනය ලබා දීමට පුරෝගාමීන් බවට පත් වෙලා තියෙන්නේ පූජක පන්තිය. පූජක පන්තිය තමයි ඒ අයට අවශ්‍ය කෘෂි කර්මාන්තය කොහොමද කරන්නේ, වෙළඳාම කොහොමද කරන්නේ, මෙන්න මේවා පිළිබඳව නිවැරදිව සිදු කරන ආකාරය පිළිබඳව අධ්‍යාපන මාර්ගෝපදේශනත්වය ලබා දීලා තියෙන්නේ බ්‍රාහ්මණ පූජක පන්තිය. ඒ වගේම සමාජ ආර්ථික පසුබිම සහ ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරමින් ආර්ථික ආධිපත්‍ය තමන් විසින් රඳවා ගැනීමට බමුණන්ගේ අපේක්ෂාව විය. දැන් බමුණන් කල්පනා කළා සමාජ ආර්ථික පසුබිම ඔවුන්ට සුදුසු වන ආකාරයෙන් විනාශ කරලා ආර්ථික ආධිපත්‍ය තමන් විශ්ේ රඳවා තබා ගැනීම තමයි බ්‍රාහ්මණ අපේක්ෂාව බවට පත් වෙලා තියෙන්නේ. ඒක තමයි අපිට සඳහන් කරන්න තියෙන්නේ මේ වෛශ්‍ය වර්ණයට විශේෂත්වයක් එක්ක. දැන් ශුද්‍ර වර්ණයට අයිති ස්වධර්ම ගැන කතා කළොත් පූර්වෝක්ත කුල ත්‍රිත්වයටම බැල මෙහෙවර කරමින් සේවය කිරීම ඔවුන්ගේ එකම කාර්යය. දැන් ශුද්‍රයන් පිළිබඳව අපි කතා කරනකොට ශුද්‍රයන්ට ස්වධර්ම කොහොමද අයිති වෙන්නේ? එතනදී අපි කියන්නේ කලින් සඳහන් කළ ඒ බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශාස්ත්‍රීය මෙන්න මේ කියන කුල ත්‍රිත්වයට බැල මෙහෙවරකම් කරමින් නැත්නම් සේවය කරමින් කටයුතු කිරීම තමයි ඔවුන්ගේ එකම කාර්ය බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ తত্ত্বය ශ්ලෝකයකින් දක්වලා තියෙන්නේ මෙහිමයි. මනුස්මෘතියේ පළවන අධ්‍යායේ 91 වෙනි ගාථාවේ මේ පිළිබඳව සඳහන් වෙනවා. ඒකමේවතු සුද්‍රස්ය ප්‍රභු කර්ම සමාදිශත් ඒතේසා මේව වර්ණානං සුසේස්රා මනුසුයා ආදී විදිහට ඒ ශ්ලෝකය සඳහන් කරලා තියෙනවා. ඒකමේවතු සුද්‍රස්ය ප්‍රභු කර්ම සමාදිශත් ඒතේසා මේව වර්ණානං සුසේස්රා මනුසුයසා කියලා සඳහන් කරනවා. එතකොට ඒකේ අදහස තමයි අර අපි කලින් කිව්වේ පුතේ පූර්වෝක්ත කුල ත්‍රිත්වයට බැල මෙහෙවරකම් කරමින් සේවය කිරීම තමයි එකම කාර්ය බවට පත් වෙලා තියෙන්නේ. වෛශ්‍ය ස්වධර්ම වල විශේෂත්වය පොඩ්ඩක් අපි බැලුවොත් එහෙම සමාජය සම්මත කරලා තියෙන අර පහත් කාර්යයන් ටික තමයි ඔවුන්ට හිමි වුනේ. සමාජයේ සම්මත කරලා තියෙන පහත් කාර්යයන් ටික තමයි ඔහුට හිමි වුනේ. විශේෂයෙන්ම මෙතන පුතේ වෛශ්‍ය ස්වධර්ම කියලා තියෙන්නේ ඒක ශුද්‍ර ස්වධර්ම කියලා පොඩ්ඩක් සකස් වෙන්න ඕනේ ආගේ ටූට් එකේ. ඒක පොඩි සඳහනක් දාගන්න ශුද්‍ර ස්වධර්මයන්ගේ විශේෂත්වය කියලා.
එතකොට ඒ විශේෂත්ව කිහිපයක් තියෙනවා. ඒ තමයි සමාජයේ පහත්යේ සම්මත කාර්යයන් විතරක් ශුද්‍රයන්ට හිමි වෙනවා. සමාජයේ පහත් කාර්යයන් විතරක් හිමි වුණේ ශුද්‍ර වංශිකයන්ට. ඒ බව මේ ආකාරයට දක්වනවා. දැන් ඔය කියන කතාව සමාජයේ පහත්යේ සම්මත කාර්යයන් හිමි වුණේ ශුද්‍රයාට. දැන් අපිට පුළුවන්කම තියෙනවා ශුද්‍රයෙක්ව මිලට ගන්න. එතකොට මිලට ගත්තාම පුතේ එතන වටිනාකමක් තියෙනවානේ. එතකොට මිලට ගත්තාම වටිනාකමක් තියෙනවා. එතකොට පැහැදිලි කරනවා මිලට ගත්ත ශුද්‍රයා සහ මිලට නොගත්ත ශුද්‍රයා මේ දෙන්නාම 16ක් කරන්න ඕනේ. මිලට ගත්ත ශුද්‍රයාවත් 16 කරන්න ඕනේ. 16ක කරන්න ඕනේ. මිලට නොගත් ශුද්‍රයාවත් 16ක කරන්න ඕනේ කියලා මනුස්මෘතිය සඳහන් වෙනවා. ඒ නිසා සමාජයේ පහත්යේ සම්මත කාර්යයන් ශුද්‍රයන්ට හිමි වුවද ඒ වගේම බ්‍රහ්මයා විසින් ශුද්‍රයා දාස භාවයේ සඳහන් මවන ලදී. එතකොට තව විශේෂත්වයක් සඳහන් කරනවා ඒ තමයි මහා බ්‍රහ්මයා ශුද්‍රයාව මවලා තියෙන්නේ දාස භාවයේ සඳහාමයි. ඒ වගේම ධර්ම නීති යටතේ ධනෙ ඉපීම ඔවුන්ට සම්පූර්ණයෙන්ම තහනම් වූ අතර ඔවුන්ට සම්පූර්ණයෙන්ම තහනම් වුණා. තහනම් වූ අතර ඔවුන් විසින් ඉටු කරන කාර්යයන්ට බත්වැටු පමණක් සීමා විය. එතකොට ධර්ම නීතිය තුළදී පැහැදිලිව සඳහන් කරනවා ධනෙ ඉපීම ඔවුන්ට සම්පූර්ණයෙන්ම තහනම් වෙලා තියෙනවා. ඔවුන් කරපු කාර්යයට බත්වැටුප විතරක් කෑම ඩිංග විතරක් ඒ අයට ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශුද්‍රයෙකු පුතේ කිසියම් වූ ධනයක් රැස් කළොත් රජු වහම මොකද කරන්න ඕනේ? ඔහුගේ ධනය රාජසන්තකයට අරගෙන රටින් පිටුවහල් කරන්න ඕනේ. ඒ තරමටම ශුද්‍රයාව පහත් තත්වයකට ඇදලා දාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශුද්‍රයා ගාව යම් ධනයක් හිමි කරගෙන තියෙනවා නම් රජුට විතරක් නෙවෙයි ඒ ධනය බ්‍රාහ්මණයාටත් ගන්න පුළුවන්. රජුට විතරක් නෙවෙයි ඒ ධනය බ්‍රාහ්මණයාටත් ගන්න පුළුවන්. ඒ නිසාම ශුද්‍රයාට පුතේ මෙලොව ඒ වගේම පරලොව මෙලොවත් කිසි අයිතිවාසිකමක් නැහැ. ඒ වගේම පරලොවත් කිසිදු අයිතිවාසිකමක් නැහැ. එතකොට මේක තමයි අපිට සඳහන් කරන්න පුළුවන් මේ ශුද්‍ර වර්ණයේ ස්වධර්ම විදිහට. ශුද්‍ර වර්ණයේ ස්වධර්ම අපිට ඒ ආකාරයෙන් සටහන් කරන්න පුළුවන්. පුතේ ස්වධර්ම පිළිබඳව කතාව අපිට ඒ ආකාරයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ ස්වධර්ම පිළිබඳව අපි සාකච්ඡා කරපු දේ තුළ කිසියම් දෙයක් අහන්න තියෙනවද? පුතාට පැහැදිලිද? එනම් පුතේ දැන් අපි සූදානම් වෙමු ආපත් ධර්ම පිළිබඳව කතා කරන්න. ආපත් ධර්ම දැන් ආපත් කියන වචනය දුටුව ගමන්ම අපිට මතක් වෙන්නේ ආපදාව.
ඒ වගේම කරදරය. එහෙනම් ආපදාව නැත්නම් කරදරකාරී අවස්ථාව කියන එක තමයි පුතේ මේ ආපත් ධර්ම තුලින් අර්ථකථනය වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ආපදාව කරදරකාරී අවස්ථාව යන්න මෙයින් අර්ථවත් වෙනවා. එතකොට මේ ආපත් ධර්ම කියන එකේ සැබෑ අර්ථය ඒකයි. ඒ අනුව ආර්ය කුල ත්‍රිත්වය වූ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර ශුද්‍ර නෑ පුතේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන කුලයන්ට අයත් වූවන්ට එළඹෙන ආපදා අවස්ථාවන්හිදී තමන්ට නියමිත ධර්මයන්ට අමතරව වෙනත් කුලයන්ට අයත් ධර්මයන්හි නිරත වීම. දැන් ආපත් ධර්ම කියලා කියන්නේ ආපදාකාරී අවස්ථාවන් වලදී කියන අදහස තමයි ආපත් කියන වචනේ තේරුම. එතකොට මෙන්න මේ ආපත් ධර්ම ආර්ය කුල ත්‍රිත්වයේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කුල වලට අයත් වූවන්ට එළඹෙන ආපදා අවස්ථාවන්හිදී තමන්ට නියමිත ධර්මයන්ට අමතරව වෙනත් කුලයන්ට අයත් ධර්මයන්හි නිරත වීම. ඒ කියන්නේ ආපදා අවස්ථාවකදී තමන්ගේ කාර්යභාරය විතරක් නෙවෙයි අනෙකුත් කුලවලත් කාර්යභාරය කරන්න අවස්ථාව සැලසිලා තියෙනවා. එතන මේ ආපත් ධර්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථා මොනවද? ආපත් ධර්ම ක්‍රියාත්මක වෙන අවස්ථා. එතෙන්දී ආපත් ධර්ම නැත්නම් ආපදා අවස්ථාවන් මෙන්න මේ අපිට ඉලක්කමෙන් කියන්න පුළුවන් කමක් නැහැ. මෙච්චරයි කියලා. ඒවා අපි සාමාන්‍යයෙන් ඒ ආපත් ධර්ම ක්‍රියාත්මක කළ හැකි අවස්ථා පිළිබඳව සඳහන් වෙනවා. විශේෂයෙන්ම යුද්ධ අවස්ථාවන්හිදී, ඒ වගේම දුර්භික්ෂ අවස්ථාවන්හිදී, ඒ වගේම නියඟ ආදී අවස්ථාවන්හිදී මෙන්න මේ අවස්ථාවලදී ආපත් ධර්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? යුද්ධ අවස්ථාවකදී, දුර්භික්ෂ අවස්ථාවකදී, නියඟය දැඩිව තියෙන අවස්ථාවකදී මේවා සියල්ලම ආපදා අවස්ථා නිසා මේ සියල්ලම ආපදා ධර්ම නැත ආපත් ධර්ම නිසා මේවා සියල්ලම ක්‍රියාත්මක කිරීමට යාමෙන් ඒ කියන්නේ මෙවැනි අවස්ථාවල තමයි ආපත් ධර්ම නිසියාකාරවට ක්‍රියාත්මක වෙන්නේ. මේ ආපත් ධර්මයන්ගේ විශේෂත්වය පොඩ්ඩක් අපි ගත්තොත් මොනවද මේ ආපත් ධර්මයේ තුල කියවෙන්නේ? ආපත් ධර්ම විශේෂතා මෙන්න මේවා ටික තමයි පුතේ ආපත් ධර්මයේ තියෙන විශේෂත්වයන් ටික. මොනවද? බ්‍රාහ්මණයන්ට ශාස්ත්‍රීය සහ වෛශ්‍ය කුල දෙකටම අයත් වෘත්තීන් කළ හැකි වීම. දැන් ආපදා අවස්ථාවකදී මේ බ්‍රාහ්මණයන්ට පුළුවන් ශාස්ත්‍රීය හා වෛශ්‍ය කුල දෙකටම අයත් වෘත්තීන් කරන්න. එහෙම කරන්න පුළුවන් අර ආපදා අවස්ථාවකදී විතරයි. ආපදා අවස්ථාවකදී බලන්න බ්‍රාහ්මණයන්ට ශාස්ත්‍රීය සහ වෛශ්‍ය කුල දෙකටම අයත් වෘත්තීන් කළ හැකි වීම. එතකොට මේ තමාගේ වෘත්තියට අමතරව අනිකුත් වෘත්තීනුත් කරන්න අවස්ථාව මෙතනදී ලබා දෙනවා.
වෛශ්‍යයන්ට අයත් වූ කෘෂිකර්මාන්තය, ඒ වගේම පසුපාලනය, ඒ වගේම වෙළඳාම. මෙන්න මේ සියල්ලටම අදාළ වෘත්තීන්හි නියැලෙනකොට බමුණන්ගේ දැඩි අවධානයක් යොමු වෙනවා. එතකොට වාණිජ්‍යමය වශයෙන් ප්‍රතිලාභ අත් කර ගැනීම මෙහි මූලික පරමාර්ථයයි. එතකොට සඳහන් කරනවා දැන් වෛශ්‍යයන්ට අයත් වෙලා තියෙන කෘෂිකර්මාන්තය, පසුපාලනය, වෙළඳාම ආදී වෘත්තීන් කරන්නනේ. එතකොට වාණිජ්‍ය වශයෙන් ප්‍රතිලාභ අත් කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වේ. මේ ආකාරයට ශාස්ත්‍රයන්ට ද වෛශ්‍ය කුලයට අයත් ඉහත කාර්යයන්හි නිරත විය හැකිය. එතකොට මේ අර ශාස්ත්‍රීය වර්ණයටත් වෛශ්‍ය කුලයට අයිති කාර්යයන් වල නිරත වෙන්න පුළුවන්. කිසිවිටකත් ශාස්ත්‍රීයන්ට හා වෛශ්‍යයන්ට ඉහත කුලයන්ට අයත් ස්වධර්මයන්හි නිරත වීමට නොහැකි වේ. එතකොට ශාස්ත්‍රීයන්ට සහ වෛශ්‍යයන්ට ස්වධර්ම වල නිරත වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක කොහොමද කියන්නේ? නිදසුනක් ලෙස කතරම් ආපදාවකදී වුවද ශාස්ත්‍රීය හෝ වෛශ්‍යයන්ට බ්‍රාහ්මණයන්ට අයත්ව ධර්මයන්හි නිරත විය නොහැකිය. මේ ක්‍රමය ඉහළ කුලයන්ට මහා බ්‍රහ්මයා විසින් ලබා දී තිබූ වරප්‍රසාදයක් ලෙස සැලකිය සඳහන් කළ හැකිය. මොකද්ද පුතේ කියන්නේ? දැන් මෙතනදි සඳහන් කරනවා ආපත් ධර්ම වලදී කොයිතරම් දරුණු ආපදාවකදී වුණත් ශාස්ත්‍රීය හෝ වෛශ්‍යයන්ට බ්‍රාහ්මණයන්ගේ ඒ අදාළ සධර්ම කරන්න පුළුවන්. තර මෙන්න මේ ක්‍රමය අපි සාමාන්‍යයෙන් සඳහන් කරනවා මහා බ්‍රහ්මයා විසින් ලබා දී තිබූ වරප්‍රසාදයක් විදිහටයි අපි ඒක සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ආපත් ධර්ම ඉගැන්වීම යටතේ ආර්ය කුලයන්ට යම් සහනදායී බවක් ලැබී තිබුණද වෛශ්‍යයන්ට හෝ ශූද්‍රයන්ට මේ අර්ථයේ කිසිදු වරප්‍රසාදයක් නොලැබුණේ. දැන් මේ ආපත් ධර්ම ඉගැන්වීම කටයුතු මේ ආපත් ධර්ම ඉගැන්වීමේදී අපිට පේනවා මේ ආර්ය කුලයන්ට කිසියම් වූ සහනදායී බවක් අර ආපත් ධර්ම ඉගැන්වීම යටතේ ආර්යයන්ට පුතේ කිසියම් වූ සහනදායී බවක් ලැබුණත් වෛශ්‍යයන්ට එහෙම නැත්නම් ශූද්‍රයන්ට කිසිදු වරප්‍රසාදයක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම බමුණු ආපත් ධර්ම ඉගැන්වීම සිදු කරනු ලැබුවේද සිය සමාජාධිපත්‍ය තහවුරු කර ගැනීමේ අරමුණින්. දැන් බමුණන් ආපත් ධර්ම කියන ඉගැන්වීම නිර්මාණය කරලා තියෙන්නේ අර සමාජ ආධිපත්‍ය තහවුරු කර ගැනීමේ අරමුණෙන්. ස්වධර්ම නීතිය යටතේ වාණිජ්‍ය අංශ රැකියා සියල්ලකටම උරුමකම් කිව්වේ වෛශ්‍යයන්. ඒ නිසා මේ වෛශ්‍යයන් ධන බලයෙන් ආඩ්‍ය වෙයි කියලා රජවරු සිටුතන්තුරු පිරිනම්මින් ඔවුන් අගය කළහ. මෙවැනි පසුබිමක් තුළ ධන බලය මත
කුල බලයේ වියකී යතේ බිය වූ බමුණන් ආපත්ධර්ම ඉගැන්වීම මගින් වාණිජ ශේස්ත්‍රයේ ආධිපත්‍යද සියතට ගැනීමට අපේක්ෂා කර තිබේ. දැන් පුතේ මෙතන ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ දැන් ආපත් ධර්මයන් වල තියෙන විශේෂත්වය තමයි මේ ආපදා අවස්ථාවකදී කොහොමද හැන්ඩල් කරන්නේ. එතන මේ ආපදා අවස්ථාවකදී මොකද්ද කරන්න ඕනේ? එතන මේ ආපදා අවස්ථාවදී ඒ කටයුතු කරන්න ඕනේ ආකාරය තියෙනවා. දැන් මම ආයේ මුලින්ම ඔයගෙන් කියාගෙන එන්න. බමුණන්ට ශාස්ත්‍රීය සහ වෛශ්‍ය කියන කුල දෙකටම අයත් වෘත්තීන් කළ හැකිවීම. එතකොට මේ විශේෂත්වයේ පළවෙනි එක තමයි බ්‍රාහ්මණයන්ට පුළුවන් ශාස්ත්‍රීය අංගයේ ස්වධර්ම කරන්නත් වෛශ්‍ය අංගයේ ස්වධර්ම කරන්නත් පුළුවන්. එතකොට ඒක ඉහළ සිට පහළට එන්න පුළුවන් එකක්. ඒ වගේම වෛශ්‍යයන්ට අයත් වෙලා තියෙන කෘෂිකර්මාන්තයේ පසුපාලනයේ වෙළඳාම කියන මෙන්න මේ වෘත්තීන් විෂයන් බමුණන් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. මෙන්න මේ කරුණු කෙරෙහි. ඒ නිසා වාණිජ වශයෙන් ප්‍රතිලාභ අත්පත් කර ගැනීම මෙහි මූලික අරමුණ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ආකාරයට ශාස්ත්‍රීයන්ට වෛශ්‍ය කුලයන්ට අයත් ඉහත කාර්යයන්හි නිරත විය හැකිය. එතකොට ශාස්ත්‍රීයන්ටත් වෛශ්‍ය කුලවල අයටත් අර කාර්යයන් ඒ ආකාරයෙන් ඉෂ්ට කර ගන්න පුළුවන්. ඒ වගේම කිසිවිටකත් ශාස්ත්‍රීයන්ට හා වෛශ්‍යයන්ට ඉහත කුලයන්ට අයත් ස්වධර්මයන්හි නිරත වෙන්න බෑ. එතකොට ස්වධර්ම වල නිරත වීමේ හැකියාවක් නැහැ. නිදසුනක් ලෙස කෙතරම් ආපදා අවස්ථාවකදී වුවද ශාස්ත්‍රීය හෝ වෛශ්‍යයන්ට බ්‍රාහ්මණයන්ට අයත් ධර්මයන්හි නිරත විය නොහැකිය. මේ ක්‍රමය ඉහළ කුලයන්ට මහා බ්‍රහ්මයා විසින් ලබා දී තිබූ වරප්‍රසාදයක් ලෙස සඳහන් කළ හැකිය. ඒ වගේම ආපත් ධර්ම ඉගැන්වීම යටතේ කුලයන්ට යම් යම් සහනදායී තත්ත්වයක් ලැබිලා තියෙනවා. ඒ වගේම වෛශ්‍යයන්ට හා ශූද්‍රයන්ට මේ සම්බන්ධයෙන් කිසිදු වරප්‍රසාදයක් ලැබෙන්නේ කියන්නේ කිසිදු වරප්‍රසාදයක් නොලැබිනි. විශේෂයෙන් බමුණන් ආපත් ධර්ම ඉගැන්වීම සිදු කරනු ලැබුවේ සිය සමාජ ආධිපත්‍ය තහවුරු කරගන්න. එතකොට ස්වධර්ම නීති අර්ථයේ පුතේ වාණිජාංශයේ සියල්ලමට උරුමකම් කිව්ව වෛශ්‍යයන්. ඒ නිසා වෛශ්‍යයන් කොයි මොහොතක හරි ධන බලයෙන් ආඩ්‍ය වෙලා අනිත් වර්ණයන් අතික්‍රමණය කරනවා. ඒ නිසා ධන බලයෙන් ආඩ්‍ය වෙච්ච අයට රජවරු සිටු තනතුරු පවා පිරිනමලා තියෙනවා. ඒගොල්ලන්ගේ සේවාව අගය කළා. ඉතින් මෙන්න මෙවැනි පසුබිමක් තුල තමයි මේ ධන බලය මත කුල බලයේ වියකියට හිටපු සමහර බ්‍රාහ්මණයෝ මොකද කළේ? අර ආපත් ධර්ම ඉගැන්වීම තුලින් තියෙන ඒ වාණ්‍ය ශාස්ත්‍රයේ ආධිපත්‍ය සියතට ගැනීමේ අපේක්ෂාවක් ඒ තුල තිබුණා. ඒතකොට සමස්තයක් විදිහට ගත්තහම බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර මෙන්න මේ කොටස් හතරෙන් ඉහළ සිට පහළට ගලා යන සිස්ටම් එකක් තමයි ආපත් ධර්ම කියලා කියන්නේ. නැත්නම් පහළ සිට ඉහළට යන්නේ නැහැ. එතකොට ඉහළ සිට තමයි පහළට ක්‍රමානුකූලව ඒ තත්ත්වයන් වෙනස් වෙන්නේ. අපිට මෙන්න මේක අපිට සඳහන් කරන්න පුළුවන් ආපත් ධර්ම විදියට. දැන් අපි තවත් ඔක සරල කරලා කිව්වොත් එහෙම ශුද්‍රයා සතු කාර්යභාරය වෛශ්‍යයාට කරන්න වෙනවා. වෛශ්‍යයා සතු කාර්යභාරය කියන්නේ ශුද්‍රයා සතු කාර්යභාරය වෛශ්‍යයාට කරන්න වෙනවා. වෛශ්‍යයා සතු කාර්යභාරය ශාස්ත්‍රීය වර්ණයට කරන්න වෙනවා. ශාස්ත්‍රීය වර්ණයේ සතු කාර්යභාරය ශාස්ත්‍රීයන් සතු කාර්යභාරය බමුණන්ට සිද්ධ කරන්න වෙනවා. ඒතකොට කවදාවත් බමුණන් සතු කාර්යභාරය කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ.
ඉතින් මෙන්න මේක තමයි අපිට ආපත් ධර්මයේ විශේෂත්වයේ විදිහට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. පුතේ ඒ කොටස පැහැදිලි වුණාද? ඔව් සර්. අපි අපිට ඊළඟට කතා කරගන්න තියෙන්නේ මේ ආශ්‍රම ධර්ම. ආශ්‍රම ධර්ම. මේ ආශ්‍රම ධර්ම පිළිබඳව කතා කරනකොට ආශ්‍රම ධර්ම කියලා කියන්නේ පසුකාලීනව උගන්වන්නට යෙදුණු ඉගැන්වීමක්. අර මුල් කාලින මුල් සෙට් එකේම ඔය ආශ්‍රම ධර්ම කියන එක මහා ලොකුවට තදින් දකින්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. හැබැයි පසු කාලයේ වන විට ආශ්‍රම ධර්ම කියලා වෙනමම සමාජය සමස්ත සමාජය කොටස් වලට බෙදලා ඒ ගත වෙන වයස් සීමාව අනුව තමයි මේ ආශ්‍රම ධර්ම වලදී කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි බලමු මොනවද මේ ආශ්‍රම ධර්ම කියන්නේ කියලා. ආගමික පරිසරයක් තුළ මිනිස්සු රඳවා තබා ගැනීම සඳහා බ්‍රාහ්මණ ආධිපත්‍යය තවදුරටත් ಭಾರತೀಯ සමාජය තුළ ස්ථාපිත කිරීමට ඉදිරිපත් කරන ලද නිර්මාණවාදී ඉගැන්වීමක් ලෙස ආශ්‍රම ධර්ම හඳුන්වන්න පුළුවන්. ආගමික පරිසරයක් තුළ තවදුරටත් මිනිස්සුන්ගේ රඳවා තබා ගන්න එකට තමයි අපි ආශ්‍රම ධර්ම කියලා කියන්නේ. මේ ආශ්‍රම කියන වචනේ අර්ථය මොකක්ද? ආශ්‍රම කියන වචනේ අර්ථය මොකක්ද? ආශ්‍රම කියන වචනේ අර්ථ කිහිපයක් තියෙනවා. එකක් තමයි උත්සාහ ගැනීම. උත්සාහ ගැනීමටත් ආශ්‍රම කියලා කියනවා. කවුරු හරි යමක් දිරිමත් කරනවා නම් අන්නේ දිරිමත් කරන තැනටත් ආශ්‍රම කියලා වචනේ දෙනවා. ඒ වගේම මෙන්න මේ ආකාරයට විවිධ අරුත් තියෙන වචනයක් විදිහට තමයි අපි මේ ආශ්‍රම කියන වචනය අවබෝධ කරගන්නේ. දැන් ඊට අමතරව ගත්තාම තාපස ක්‍රම පුරුදු කරන තැන ආශ්‍රම කියලා කියන්නේ තාපස ක්‍රම පුරුදු කරන තැන. ඒ වගේම තපස් රැකීම. තපස් රැකීම කියලා කියන්නේ ආශ්‍රම ධර්මයන්ට. මේ ආශ්‍රම ධර්මයන්ගේ විශේෂත්ව කීපයක් තියෙනවා. ආශ්‍රම ධර්මයන්ගේ විශේෂත්ව කීපයක් තියෙනවා. පළවෙනි විශේෂත්වය තමයි පුතේ ආශ්‍රම ධර්ම වල තියෙන මේ ආශ්‍රම ධර්ම පනවලා තියෙන්නේ මේ පුරුෂ පාර්ශවයට විතරයි. පුරුෂ පාර්ශවයට විතරයි ඒ පනවන ලද නීති ධර්මය අන්තර්ගත වෙන්නේ. උපතේ ඉඳලා මරණය දක්වා පුද්ගල ජීවිතය කාලපරාස 4කට බෙදලා ඒ ආශ්‍රමයට අනුව පිළිපැදිය යුතු ආගමික සංස්කාර පද්ධතියක් ඉදිරිපත් කරලා තියෙනවා. උපතේ ඉඳලා මරණය දක්වා පුද්ගල ජීවිතය කාලපරාස 4කට බෙදෙනවා පුතේ. එහෙම කාලපරාස 4කට බෙදලා ඒ ආශ්‍රමයන්ට බැහැරව කටයුතු කරන්න කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. ආශ්‍රම ධර්ම ඉගැන්වීම අනෙක් ඉගැන්වීම් වලට වඩා පසුකාලීනව ආරම්භ වූ ආයයි සැලකේ. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම මේ ආශ්‍රම ධර්ම අනෙක් ඉගැන්වීම් වලට වඩා පසුකාලීනව ආරම්භ වුණා කියලා හිතන්න පුළුවන්. ඒ වගේම වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම කියන මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් හමුවේ සමාජයේ බහුතරයක් ජනතාව අසහනයට ඒ වගේම විශේෂයෙන්ම අසහනයට හා පීඩනයට ලක් වෙලා තියෙනවා.
වර්ණ ධර්ම ස්වධර්ම ආපත් ධර්ම යන බ්‍රාහ්මණ ඉගැන්වීම් හමුවේ සමාජයේ බහුතරයක් වූ ජනතාව මහත් අසහනයට සහ පීඩාවට ලක් වුණා. මෙම ඉගැන්වීම් වලින් වරප්‍රසාද ලැබුවේ සුළුතරයක් වූ බ්‍රාහ්මණ වර්ණයේ පමණක් විය. ඒතර මේකෙන් ඇත්තටම මේකේ වරප්‍රසාද ලැබුවේ මෙම ඉගැන්වීම් වලින් වරප්‍රසාද ලැබුවේ සුළුතරයක් වූ බ්‍රාහ්මණ වර්ණයේ පමණි. ඇත්තට මේ ආශ්‍රම ධර්ම වලදී පවා අපිට පේනවා සම්පූර්ණ නිදහස ලැබලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ඒ වරප්‍රසාද ටික ලැබලා තියෙන බ්‍රාහ්මණ වර්ණය. කල්ගත වෙත්ම මෙම ක්‍රමවේදයේ විශේෂයි කලකිරුණු පිරිස් පවත්නා පරිසරයෙන් බැහැරව විමුක්තිය පිණිස වෙනත් මාර්ග සෙවීමට උත්සුක වුණා. කාලාන්තරයක් යනකොට මේ ක්‍රමවේදයෙන් අයින් වෙච්ච මිනිස්සු පරිසරයෙන් අයින් වෙච්ච මිනිස්සු විමුක්තිය පිණිස වෙනත් මාර්ග හොයන්න උත්සාහ ගත්තා. ඒ වෙනත් මාර්ග සොයා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ශ්‍රමණ සම්ප්‍රදායේ ආරම්භය සහ ඒ ශ්‍රමණ සම්ප්‍රදායේ ආරම්භය සිද්ධ වෙලා තියෙන්නේ මේ ආකාරයට. බ්‍රාහ්මණ ඉගැන්වීම් හමුවේ පීඩණයට පත් වූ බොහෝ පිරිස් ශ්‍රමණ සම්ප්‍රදාය වෙත ඇදී යාම බමුණන්ට සිය අධිකාරිය රඳවා ගැනීමට බාධාවක් වේ. එතකොට පුතේ ශ්‍රමණ සම්ප්‍රදාය ආරම්භ වෙනවා. එතකොට ශ්‍රමණ සම්ප්‍රදාය ආරම්භ වුණාට පස්සේ මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් හමුවේ ඒ පීඩණයට පත් වෙලා ඉඳපු බොහෝ දෙනෙක් අර ශ්‍රමණ සම්ප්‍රදාය වෙත ඇදී එන්න ගත්තා. දැන් ඒ ආකාරයට බැලුවාම පුතේ ආශ්‍රම ධර්ම හතරක් දකින්නට පුළුවන්කම ලැබෙනවා. ලැබෙන ආශ්‍රම ධර්ම හතර තමයි බ්‍රහ්මචාරී ආශ්‍රමය, ගෘහස්ත ආශ්‍රමය, වානප්‍රස්ත ආශ්‍රමය සහ සන්න්‍යාසී ආශ්‍රමය. බ්‍රහ්මචාරී ආශ්‍රමය, ගෘහස්ත ආශ්‍රමය, වානප්‍රස්ත ආශ්‍රමය, සන්න්‍යාසී ආශ්‍රමය. ඒතර මෙන්න මේ ආශ්‍රමයන්හි විශේෂත්වය මොන වගේද? ඒ ආශ්‍රමයන්හි කටයුතු කරන්නේ කොයි ආකාරයෙන්ද? සාය ආශ්‍රමයන්හි කටයුතු කරන ආකාරය පිළිබඳව තමයි මේ ආශ්‍රම ධර්ම හතරක් ප්‍රධාන වශයෙන් දක්වලා තියෙන්නේ. ආශ්‍රම ධර්ම හතරක් තියෙනවා පුතේ. බ්‍රහ්මචාරී ආශ්‍රමයයි, ගෘහස්ත ආශ්‍රමයයි, වානප්‍රස්ත ආශ්‍රමයයි, සන්න්‍යාසී ආශ්‍රමයයි. ආශ්‍රම ධර්ම හතරකින් යුක්තයි. එනම් පුතේ මේ ආශ්‍රම ධර්ම හතර පිළිබඳවත් ඒ වගේම ඒ ආශ්‍රම ධර්ම හතරේ ක්‍රියාකාරීත්වය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ආශ්‍රම ධර්ම වල ක්‍රියාකාරීත්වය කොයි ආකාරයෙන්ද වෙන්නේ කියලා. එහෙනම් මම විශ්වාස කරනවා අපි අදට ආරම්භයක් විදිහට අපි අද වර්ණ ධර්ම සාකච්ඡා කළා, ස්වධර්ම සාකච්ඡා කළා, ආපත් ධර්ම සාකච්ඡා කළා. අපි ආශ්‍රම ධර්ම වලත් ආරම්භයක් අපි ගත්තා. එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ අපි සූදානම් වෙනවා. අපි ඊළඟ දවසේදී මේ ආශ්‍රම ධර්ම හතර අපි අධ්‍යයනය කරමු. එහෙනම් පුතේ අපි අදට පන්තිය නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ කතා කරපු ටික පැහැදිලි නේද පුතේ? එහෙනම් පුතේ අපි ඉදිරියටත් මේ ආකාරයට ඉදිරි පාඩම් ටික අපි කරගෙන යමු. එහෙනම් අපි ආශ්‍රම ධර්ම වලින් අපි අද නතර කරන්නේ. අපි ඊළඟ දවසේ ආරම්භ කරන්නේ ආශ්‍රම ධර්ම වලින්. එහෙනම් ශාස්ත්‍ර උසස් පෙළ තක්ෂලාවට සම්බන්ධ වෙච්ච අපේ සියලුම දරුවන්ට අපි
ස්තුතිය පළ කරන අතර වාරයේදී මම නැවතත් මතක් කිරීම කරන්නම් මේ පන්ති ඊළඟ සතියේ සිට පන්තියට ඇතුළත් කරගනු ලබන්නේ ඒ පන්ති ගාස්තු නියමිත පරිදි ඒ ගෙවන සිසුන් බව අපිට පාලනය අපේ තක්සලාවේ පාලන මණ්ඩලය අපිව දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව දැනුවත් වෙලා ගෙවීම් කටයුතු සිදු කරලා නැත්නම් ගෙවීම් කටයුතු කරලා ඊළඟ දවසේ අපිත් එක්ක එහෙනම් සම්බන්ධ වෙන්න. එහෙනම් පුතේ අපි අදට එහෙනම් පාඩම අවසන් කරනවා. එහෙනම් සියලුම දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන්. සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ දවසේ හම්බ වෙමු. ආයුබෝවන්.